අද ධර්මදක්ෂිණාව වෙනුවෙන් ධර්මදේශනාවට වැඩම කොට වදාළ ගරු දේශකයන්න් වහන්සේ කඩවත මංකඩපාර විජයමාවත දහම්නද ධර්මාශ්‍රමයේ නිර්මාතෘ සද්ධර්ම වාගීශ්වර විචිත්‍රබාණී පූජ්‍ය කොළඹිස්සේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේ. අවසරයි ස්වාමීන් වහන්ස. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පූජනීය පින්වත් මහා සංඝරත්නයේ අවසරයි. මේ උතුම් සම්බුදු දහමට කැමැති මේ සුන්දර සද්ධර්මයේ රසය මිහිරියා විඳ ගන්නට හිත ඇති කාරුණික පින්වත්නි, පින්වත් ඔබ අපි අද දවසෙත් සූදානම් වෙන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කොට වදාළ ඒ උතුම් සද්ධර්මයෙන් ටිකක් දේශනා කරවගෙන ශ්‍රවණය කරන්න. ඉතින් අද දවසේ මේ උතුම් ධර්මානුශාසනාව රටලෝකේ පුරාම ජීවත් වෙන ඔබ හැමදෙනාටම ශ්‍රවණය කිරීමේ වාග්ය වාසනාව ලබා දෙමින් අදත් මේ උතුම් පින්කමට පින්බර දායකත්වයේ සපයන පින්වත් පිරිසක් අපට මුණ ගැහෙනවා. කොටුගොඩ යාගොඩ මුල්ල කොළඹ පාර විජිත නිවසේහි පදිංචි අශෝකා ජයරත්න පින්වත් මහත්මිය. එතුමියගේ පින්බර දායකත්වයෙන් තමයි අද රටලෝකේ පුරාම ඉන්න ඔබට මේ ධර්මදේශනාව ශ්‍රවණය කිරීමේ වාග්ය ලැබෙන්නේ. එතුමිය මේ පින්කමට දායකත්වයේ දරමින් ඊටාම උතුම් අරමුණු කීපයක්ම හිතේ මුල් කරගෙන තියෙනවා. ඒ යහපත් අරමුණු බලාපොරොත්තු වගේම ඔබ අපි හැමදෙනාගේම යහපත් ප්‍රාර්ථනා බලාපොරොත්තු, ඒ වගේම මේ සසර දුකින් අත මිදීම නම් වූ මුඛ්‍ය පරමාර්ථය අපි හිතන පතන ආකාරයට සඵල කරගන්නට අදත් අපි මේ ශ්‍රවණය කරන ධර්මයත් මින් උපදින කුසලයත් අපි හැමදෙනාටම එකසේ උපකාර වේවා කියන අදිෂ්ඨානෙ හිතවල ඇති කරගෙනයි අදත් අපි මේ මහා පින්කම ආරම්භ කරන්නේ. පින්වත්නි, අද මම කල්පනා කළා මේ ධර්මානුශාසනාවේදී වර්තමාන ලෝකයේ මේ අපි දැනට මුණ දීලා තියෙන තත්වයක් එක්ක අපි අනිවාර්යයෙන්ම ජීවිතේ දැනගෙන ඉන්න ඕන කරන දහම් කාරණයක් නැවත ඔබට ශ්‍රවණය කරන්න, එහෙම නැත්නම් ඔබට නැවත කල්පනා කරලා බලන්න, ඔබේ මතකයට නැවත යොමු කරන්න මම කල්පනා කළේ. අද අපි වෙනදා net FM ධර්ම දක්ෂිනාවේ කෙලින්ම බුදුරජාණන් වහන්සේ වදාළ සූත්‍ර දේශනා එකින් එක අපි මාතෘකා හැටියට තෝරගෙන ඊටාම පැහැදිලිව සාකච්ඡා කරගෙන යන්න යෙදුණා. අද මම කල්පනා කළා වෙනසකටත් එක්ක විශේෂ අනුශාසනාවක් කරන්නට. දැන් බලන්න, මම මේ අද මේ දේශනාවේදී කතා කරන්න කාරණය අපිට මේ වර්තමාන තත්ත්වයට එක්ක නිතර මෙනෙහි කිරීම, නිතර කල්පනා කිරීම මොන තරම් වැදගත් වේද කියලා ඔබට තේරෙයි. බුදුරජාණන් වහන්සේ අපිට වදාලා මෙවැනි දේවල් නිතර කල්පනා කිරීම අපේ ජීවිතය සුවපත්ව ගත කරගන්නට, අපේ ජීවිතය අර්ථාන්විතව ගත කරගන්නට ලොකු උපකාරයක් වෙනවා. මම මෙහෙම මාතෘකාවක් අද තෝරගන්න හේතුව මේකයි පින්වත්නි. දැන් මම පහුගිය දවස්වල අහගෙන හිටියා අපේ වෛද්‍යවරු, ඊට පස්සේ අපේ ආරක්ෂක අංශයේ විශේෂයෙන් නියෝජ්‍ය පොලිස්පතිතුමා ආදී ඒ පිරිස මතක් කරනවා
අපේ රට ලෝකෙ පුරාම ඉන්න මිනිස්සු අද මේ නව වසංගත තත්ත්වයත් එක්ක ටිකක් මානසිකව වැටිලා. මොකද මේ ඇඳිරි නීති කාලය වෙනදා වගේ නිදහසේ අපිට ගමන් බිමන් යන්න නැහැ. දැන් අලුත් අවුරුද්ද අපි සැමරුවා නිවෙස් වලට වෙලා ඉඳගෙන වෙනදා වගේ විනෝද වෙන්න, ක්‍රීඩා කරන්න, ඥාතීන් හමු වෙන්න, මිත්‍රයන් එක්ක සම්භාෂණ පවත්වන්න මොකටවත් අවස්ථාවක් අපිට ලැබුණේ නැහැ. මේ වාගේ දේවල් එක්ක අපි කල්පනා කරනවා අනේ කවදා මේක ඉවර වෙයිද? කවදා අපි නිදහස් වෙයිද? එතකොට මේ වාගේ දේවල් එක්ක හැමෝම වගේ මානසිකව ටිකක් වැටිලා මානසිකව ටිකක් අසනීප වෙයිද කියලා බය වෙලා ඒ රටේ ප්‍රධාන අය කල්පනා කරන හැමතිස්සෙම. ඉතින් ඒ නිසා මම කල්පනා කළා ඒ කාරණා ටික කියද්දි මට මතක් වුණා මිනිස්සු ඇයි මානසිකව වැටෙන්නේ මොකක් නිසාද කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ කාරණයක් මට මතක් වුණා. ඕනෑම කෙනෙක් මානසිකව වැටෙනවා නම් වැටෙන්නේ එහෙම නැත්නම් ඒකට අපි කියන්නේ අසහනයටපත් වෙනවා කියලා මානසිකව. එහෙම වෙන්නේ තමන්ගේ බලාපොරොත්තු ප්‍රාර්ථනා සුන් වෙනකොට. තමන් හිතන දේ ඒ ආකාරයට සඵල වෙන්නේ නැත්නම්, ඉටු වෙන්නේ නැත්නම් තමන් හිතාගෙන ඉන්න දේවල්, තමන් ගොඩනගාගත්තු දේවල් ඇස්පනා පිට විනාශ වෙලා යනවා පේනවා නම් අන්න එතනදී මිනිස්සයා ගොඩක් මානසිකව පිරිහෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළේ මේ හැම දෙයකටම හේතුව මොකක්ද කියලා අපි හරියටම හොයාගත්තොත්. මොකද බුදුරජාණන් වහන්සේ හැම දෙයකටම හේතුව හොයාගෙන ඊට අදාළ පිළිතුර ලබා දුන්න කෙනෙක්. එතකොට හේතුඵලවාදී ශාස්ත්‍රඥ වහන්සේ නමක්. ඒ නිසා උන්වහන්සේ පෙන්වන්නේ දැන් අපි වෛද්‍යවරයෙක් වුණත් අපි සාමාන්‍යයෙන් ගත්තොත් අපේ ලෙඩකට බෙහෙත් කරන්නේ ඒ ලෙඩේ හේතුව හොයාගෙන ගිහිල්ලා මුලටම ගිහිල්ලා මූල බීජය හොයාගෙන අන්න එතනලා තමයි ප්‍රතිකාර කරන්න පටන් ගන්නේ. කියන්නේ කායිකව ලෙඩකට බෙහෙත් කරනවා නම් ඒත් එහෙමයි. මෙතන මානසික ප්‍රශ්නයක් නම් ඒකටත් ඒකම තමයි තියෙන ක්‍රමය. බුදුරජාණන් වහන්සේගේ අනුශාසන හැටියට අපි බලන්න ඕනේ එහෙමනම් මොකද්ද මේකට හේතුව? උන්වහන්සේ පෙන්නනවා කෙනෙක්ගේ හිතේ ලෝභයක්, ද්වේෂයක්, මෝහයක් මේවට කියන්නේ ප්‍රධාන අකුසල මූල කියලා. මේ ප්‍රධාන අකුසල් මුල් 3 පදනම් කරගෙන කෙලෙස් 1510ක් සත්වයාගේ හිතේ ඉපදිලා තියෙනවා, ඉපදෙමින් පවතිනවා. එතකොට මේ 1510 ගැනම අපි එකින් එක කතා කර ඉන්න අවශ්‍ය නැහැ. ප්‍රධාන ලෝභ දේශ මොහ කියන මෙන්න මේ 3 ඇතුලේ. එහෙම නැත්නම් ඔක රාග දේශ මොහ කිව්වත් ගැලපෙනවා. මේ 3 ඇතුලේ අපිට මේ පරීක්ෂණය කරලා විසඳ ගන්න පුළුවන්. උන්වහන්සේ වදාලා කෙනෙක්ගේ හිතේ එක්ක රාගයක්, එහෙම නැත්නම් ද්වේෂයක්, නැත්නම් මෝහයක්, එහෙම නැත්නම් අපි ඔය ලෝභකම, රාගය කියන්නේ දෙයකට තියෙන ආසාව. ඒක සාමාන්‍ය අපිට සමාජයේ තේරෙන දෙයක්. ද්වේෂය කියලා කියන්නේ කිපෙන ගතිය. මෝඩකම කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි ඔය පාසල් අධ්‍යාපනය ලැබලා යමක්කමක් ඉගෙනගෙන එහෙම නැතිකම ගැන කියන මෝඩකමක් නෙමෙයි මෙතන කියන්නේ. සමහර විට හොඳට ඉගෙනගත්ත වෛද්‍යවරු, ඉංජිනේරුවෝ, එහෙම නැත්නම් තව තාරකා විද්‍යාඥයන්ට උනත් ගගනගාමීන්ට උනත් මෝඩකම තියෙනවා. ඒ කියන්නේ තාම විශිෂ්ට දැනුමක් තියෙන පුද්ගලයෙක් උනත් මේ ධර්මයේ පැත්තෙන් යමක් තේරුම් අරන් නැත්නම් ප්‍රධාන වශයෙන් මේ උත්පාද ඨිති භංග ලෝක ස්වභාවය මේ 3 හරියට තේරුම් අරගෙන කෙනෙක් මේ අෂ්ටලෝක ධර්මය තේරුම් අරගෙන කෙනෙක් ජීවිතය ඒ එන දේවල් වලට මුහුණ දෙන්න සුදුසු විදිහට හදාගන්න නැත්නම් අන්න එයා මෝඩෙක් කියලා කියන්න පුළුවන්. ඒතර වෙන බාහිර දැනුමට ඒක සම්බන්ධ නැහැ. ඒක ආධ්‍යාත්මික දැනුමක් සම්බන්ධ කාරණා. එතකොට මේ මෝඩකම මෙන්න මේ කාරණා 3න් එකක් හරි දෙකක් හරි 3ම හරි අඩු වැඩි වශයෙන් දෙවියෙක්ගේ වෙන්න පුළුවන්, මිනිස්සෙක්ගේ වෙන්න පුළුවන්, ඕනෑම සත් හිතේ මුල් වෙලා තියෙනවා නම්, තදින් බැසගෙන තියෙනවා නම් අන්න ඒ හේතුවෙන් තමයි කියනවා එයාට දුක, ශෝකය, කනස්සල්ලය, එතකොට ඔය අසහනය, පීඩාකාරී දේවල්. එතකොට ඊතරින් එහාට ගියාම අනේ අපෝ කියලා කඳුළු හලාගෙන
කොටු පෙරාගෙන පපුවට ගහගනිමින් අහස දිහා බලාගෙන අඬන්ට වැළපෙන්න වුණොත් ඒ වෙන්න හේතුව ඔය තුනෙන් එකක් හරි දෙකක් හරි තුනම හරි අඩු වැඩි වශයෙන් කෙනෙකුගේ හිතේ මුල් වෙච්ච නිසා කියලා. එතකොට එහෙමනම් අද අපිට ඇයි මේ අසහනය? අපි හිතාගෙන ඉන්න දේවල්, අපි ආස කරන දේවල් අපිට ලැබෙනවා නම් ඒක අල්ලගෙන බදාගෙන ඉඹගෙන තුරුළු කරගෙන අතගගා ඒකෙන් සතුටු වෙන්න විතරයි අපි ඉගෙනගෙන හිටියේ. අපිට දෙයක් ලැබෙන්නේ නැත්නම් අපි ගහලා හරි මරලා හරි හොරකම් කළා හරි බලහත්කාරකම් කළා මොන නීතියට පිටින් ගිහිල්ලා හරි මොන ක්‍රමෙන් හරි අපි ඒක අපි සතු කරගෙන ඒකේ තියෙන රසය භුක්ති විඳින්න විතරයි අපි හුරු වෙලා හිටියේ. නමුත් ලෝක ස්වභාවය තමයි සැප දුක, ලාභ අලාභ, නිന്ദා ප්‍රශංසා. මේවා කියන්නේ සැපක් ලැබිලා අපි ඒක ගැන කල්පනා කරලා ඒක භුක්ති විඳිනකොට තිබිච්ච හැඟීම හැමදාම එක විදිහට තියාගන්න බෑ. එහෙමනම් මේ ලෝකෙ මහ පුදුම එකක් වෙන්න ඕන. නමුත් මේ ලෝකේ සාමාන්‍ය ස්වභාවය තමයි ඒ සැපයම දුකකට පෙරලෙන අවස්ථා තියෙනවා. ඉතින් දැන් අපිට බැඳීම් වැඩි තිබිච්ච තරම ඊටාම අපි හිතමු එක බැඳීමක් දෙකක් තුනක් නම් තිබුණේ අපිට එතනින් ඒ වැඩි ඉවරයි. අපි රටල් ලෝකයක් එක්ක බැඳිලා හිටපු තරමටම අද වෙනකොට ඒ බැඳීම් කැඩිලා ඒ බැඳීම් වලින් දුරස් වෙන්න වෙලා ඒ බැඳීම් හොයාගෙන ගිහිල්ලා ඇහෙන් දකින්න අතෙන් අත ගන්න බැරි වෙන්න ඒ බැඳීම් වල ප්‍රමාණී හැටියට අපිට ඊට පස්සේ ඇති වෙන දුක වැඩි. ඇයි? අර ලැබෙන දේවල් ගැන විතරක් අපි පුරුදු වෙලා හිටියා සතුටු වෙන්න. නොලැබී යනකොට අපෙන් ඈත් වෙලා යනකොට ඒකට කොහොමද මුණ දෙන්නේ කියන එක පුරුදු වෙලා හිටියේ නැහැ. ඒ නිසා තමයි අද එක පාරටම මෙවැනි තත්ත්වයක් ආවහම මිනිස්සු නිකන් අර අන්දුම් කුන්දුම් වෙලා යමක් හිතා ගන්න බැරුව ඔළුව සවුත් වෙලා මනස වැටිලා තියෙන්නේ. ඒ නිසා මේ සාමාන්‍ය ලෝක ස්වභාවය තේරුම් ගත්තොත් දැන් අපේ මේ ලෝකේ ඉඳලා තිනවනේ නොයෙක් විදිහේ ශාස්ත්‍රවරු ආගම දහම කියලා දුන්න. ඒ හැම ශාස්ත්‍රවරයෙම වගේ මරණය කියන ධර්මතාවය හැම අසරණ වෙලා තියෙනවා. සමහර අය මම මේ එක එක ආගම් වල එක එක අයගේ නම් නොකිය මේ කියනවා ඔබට මේ කාරණා අහනකොට ඒ ආගම් දහම් ගැන ඉගෙනගෙන තියෙනවා නම් තේරුම් ගන්න පුළුවන්. සමහර දැන් ගොඩාක් ඉන්නේ දෙවිවරුනේ. සමහර දෙවිවරු කියලා තියෙනවා අනේ දෙවියනි අනේ පියාණනි මේ වගේ දුෂ්කර අවස්ථාවක මේ වගේ භයානක අවස්ථාවක මාව අතහැරලා ගියේයි මට පිහිට වෙනසේක්වා කියලා ආයාචනා කරපු වැළපිච්ච අවස්ථා තියෙනවා. සමහර මහා බලවන්ත දෙවිවරු අනේ මේ වගේ වේදනාකාරී අවස්ථාවක මට උපකාර කරන්න කියලා දෙවියන්ටම දෙවියෝ යාඥා කරපු අවස්ථා තියෙනවා. නමුත් පින්වත්නි කල්පනා කරලා බලන්න අපේ ශාස්ත්‍රඥ වහන්සේ දෙවියෙක් නෙවෙයි මිනිස්සෙක්. මව් කුසකින් බිහි වෙච්ච අපි වගේම ආහාර පාන වලින් හැදිච්ච වැඩිච්ච ලෙඩ දුක් කරදර වලටත් මුහුණ දුන්න වයස ගියපු අපි වගේම මිනිස්සෙක්. උන්වහන්සේ මරණාසන්න මොහොතේ අපි ඒකට කියන්නේ පිරිනිවන් පෑව කියලා. මරණාසන්න මොහොතේ ඔබට මතකනේ අර මල්ල රජදරුවන්ගේ උපවර්තන සල්ලුවේනේ ආනන්ද හාමුදුරුවෝ සල්ගස් දෙකක් අතර හදපු ආසනයේ සැතපීලා උන්වහන්සේ මොකද්ද කිව්වේ අන්තිමට? හන්දදානි භික්කවේ ආමන්ත්‍රයාමි. පින්වත් මහණනි අවසාන වතාවටත් මම ඔබලට කතා කරනවා. වෝ වය ධම්මා සංඛාරා. මේ සංස්කාර ධර්ම කියන්නේ සංස්කාර කිව්වේ මොනවටද? මේ හැදිච්ච දේවල් වලට මේ අපිට ඇහැට පේන හැම දෙයක්ම හැදිච්චා. ඊළඟට අපේ මේ සිතේ දින සිතුවිලි පවා හැදිච්චා. යමකට යමක් එක්කහු වෙලා හැදිච්චා. හේතු ප්‍රත්‍ය කියලා කියන්නේ ඒකටයි ඔය. හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දේවල්. ඒවට තමයි සංස්කාර කියන්නේ. අම්මා තාත්තා ස්වාමියා බිරිඳ දරුවෝ අපි සමාජය මේ හැම එකම මේවා සංස්කාර කියන්නේ. මේ සංස්කාර සියල්ල ඊටාම ඉක්මනින් විනාශ වෙලා යනවා. ඒ නිසා ඊටාම ඉක්මනින් මේ සසර දුකින් අත මිදෙන්න මහන්සි ගන්න කියලා. අන්තිම වතාවටත් අපිට අනුකම්පාවෙන් වචනයක් ප්‍රකාශ කරලයි අපේ ශාස්ත්‍රඥ වහන්සේ ඇස් දෙක පියාගත්තේ. අන්න එවැනි මරණය කියන සදාතනික ධර්මතාවය ඉදිරි හැමෝම අසරණ වෙනවා. දැන් අද අපි අසරණ වෙලා බයටපත් වෙලා තියෙන්නේ
අද හීනෙමුත් මිනිස්සු නැගිටන ඇහැරිලා බලනවා ඇති. අනේ මට මේ අසනීපේ හැදිලාද කියලා. අනේ මට මොන හරි වෙලාද කියලා මිනිස්සු බය වෙලා ඇහැරෙනවා ඇති. මොකද ඒ තරම් මේ රට ලෝකයේ සිද්ධ වෙන දේවල් දැක්කහම මේක මිනිස්යාගේ හිතට තදින් වදිනවා. කාවදිනවා. නමුත් බුදුරජාණන් වහන්සේ තමන්ගේ මරණය පෙනිපෙනි එහෙම අකම්පිතව ලෝකයට අනුකම්පාවෙන් වචනයක් දේශනා කරලා ඇස් දෙක පියාගන්න තරම් උන්වහන්සේගේ හිත අකම්පනීය වුණේ කොහොමද? උන්වහන්සේගේ හිත ඒ තරම්ම පිරිසිදු සහ පැහැදිලි එකක් වුණේ කොහොමද? අර ලෝක ස්වභාවය උන්වහන්සේ ප්‍රත්‍යක්ෂව අවබෝධ කරගෙන හිටපු නිසා. ඉතින් උන්වහන්සේ එවැනි ධර්මයක් ලෝකයට දේශනා කළේ නිකම් මේ කියා ඉන්න සාදුකාර දෙදී ඉන්න නෙමෙයි. මල් පූජා කර ඉන්න නෙමෙයි. ඒ ආමිස පූජා නරකයි කියලා එහෙම කියනව නෙමෙයි. මොකද සමහර තැන්වල අපිට ඇහෙනවා ඒවට සම්පූර්ණ විරුද්ධව කතා කරනවා. නෑ එහෙම නෙමෙයි. වන්දනාමාන පුද පූජා ගැටලුවක් නැහැ. නමුත් අනිවාර්යෙන් වෙන්න ඕනේ මේ දේ කල්පනා. ඒ නිසා උන්වහන්සේ පෙන්නලා දෙන ධර්මතාවය තමයි මේ මරණානුස්මෘතිය කියන එක. මරණානුස්මෘතිය කියන එක එහෙම නැත්නම් මරණය පිළිබඳව සීකල්පනාවෙන් මෙනෙහි කිරීම. මේක අපේ ජීවිතවලට හැමදාම අද විතරක් නෙමෙයි හැමදාම වටිනවා. මොකද මං කලිනුත් මේ දේශනා මාලාවේ මතක් කළා මේ යන වසංගත රෝගය නිසා ලෝකේ ගොඩාක් මිනිස්සු මරණයට පත් වෙනවා. ඔබ මම සමහර විට මේ මරණයට හෙට අනිද්දා මේ රෝගය නිසා ගොදුරු වේද කියලා අපිට හරියට කියන්න බෑ. නමුත් අපේ රට දැනට හොඳ තත්වයකින් පවත්වාගෙන යන නිසා සමහරට හෙට අනිද්දායෙන් අපේ මේ වසංගත තත්ත්වය දුරු වෙලා අපිට නැවත සුපුරුදු විදිහටම කටයුතු කරගන්න නිදහස ලැබෙයි. එතකොට අපි මේ වසංගත තත්ත්වයෙන් බේරිලා මරණයටපත් නොවි හොඳ තත්ත්වෙන් අපි ජීවත් වෙයි. නමුත් සදාතනිකව ජීවත් වෙන්නේ නැහැ. කොයි වෙලාවෙ හරි මොනම දෙයක් නිසා හරි මරණයට මුහුණ දෙන්න වෙනවා අපිට. දැන් බලන්න කාලයක් යුද කලකෝලහල තිබුණා. නැවත මේ රටේ ලෝකෙ යුද්ධයක් කවදාකවත් ඇති නොවේයි කියලා අපිට කියන්න බෑ. එහෙමනම් ඒ යුද්ධ කලකෝලහල ඇති වුණොත් තිබුණ කාලේ වගේම භයානක විදිහට අපිට මරණයටපත් වෙන්න ඒක හේතුවක් වෙන්න පුළුවන්. ඊට පස්සේ එකපාරට අපි දන්නේත් නැතුව මේ වගේ වසංගත ලෙඩ රෝග ආවා. ඉදිරියට තව කොහොමද කියලා කියන්න බෑ. අපි මේකෙන් බේරුණත් මං කියන්නේ. ඊට පස්සේ දුර්භීක්ෂ තත්ත්වයන් එනවා. එතකොට නොකා නොබී අපිට මැරෙන්න වෙන්නත් පුළුවන්. ඊළඟට දැන් හැමදාම වගේ අපි පහුගිය කාලේ මුණ දුන්න දෙයක් නෙමේ ස්වභාවික විපත් කියන ඒවා. ඒ ස්වභාවික විපත් කියන ඒවා ඉස්සරහට කොහොමද කියලා අපි කිසි කෙනෙකුට දැම්ම තීරණය කරන්න බෑ. එතකොට ඒ වගේ දෙයකට අපි කොටු වෙන්න බැරි නැද්ද? පුළුවන්. මේ පුංචි ජීවිත කාලේ වුණත් අපි ওই හැම දෙයකටම අහු වෙන්න පුළුවන්. ඊට මෙහා පැත්තේ ගත්තාම පාරට ගියාම තියෙන අනතුරු. ඊළඟට දැන් තියෙන අමුතු ගණේ ලෙඩ රෝග, බෝ වන රෝග, බෝ නොවන රෝග කියලා ගොඩක් දේවල් තියෙනවා. ඊට පස්සේ අපේ ගෙවල් දොරවල් වල අද කාලේ මිනිසුන්ගේ මේ තියෙන කලබලකාරී ගතිය, නොහික්මුණු ගතිය, පුංචි දෙයටත් කේන්ති යන ස්වභාවය නිසා අම්මද තාත්තද ස්වාමියාද බිරිඳද දරුවාද ඒක ගැන හිතන එකක් නැහැ. පොඩ්ඩ එහෙම වුණොත් තමන්ගේ අම්මා තාත්තා අතින් තමන්ගේ දරු මල්ලෝ මැරෙන්න පුළුවන්. තමන්ගේ දරුවන්ගේ අතින් තමන්ගේ දෙමව්පියන් මැරෙන්න පුළුවන්. තමන්ගේ ස්වාමියාගේ අතින් බිරිඳ, බිරිඳගේ අතින් ස්වාමියා මැරුම් කන්න පුළුවන් මේ තත්ත්වෙත් එක්ක. නෑ කියන්න බෑ. එතකොට කොච්චර අපි මේ රැකවල් දාගෙන පරිස්සම් වෙවි හිටියත් පුංචි දෙයක් ඇති එහෙම වුණොත් අපේ ජීවිතය අවසන් ගමන් යනවා. එතකොට ඉන් මෙහා පැත්තේ සාමාන්‍යයෙන් ආයුෂ අවසන් වෙලා වුණත් අපි මැරෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔය හැම දෙයකම බේරිලා හිටියත් අපිට දැන් නිත්‍ය ප්‍රමාණයක් තියෙනවානේ අවුරුදු 100ක් විතර ජීවත් වෙන්න පුළුවන් වෙයි උපරිම. ඊට වඩා ඉන්න බෑ. එතකොට මේ වාගේ ස්වභාවයක් අපිට තියෙන නිසා මේ මරණය කියන ධර්මතාවයේ හමුවේ අපි කම්පා විය යුතු නැහැ. අපිට මේවා අහිමි වෙලා යෑමත් එක්ක කලබල විය යුතු නැහැ. මේක තමයි සාමාන්‍ය ස්වභාවය. ඒ නිසා උන්වහන්සේ ඒක දැන් අපි නිකන් වචනයට කිව්වට මිනිසුන්ට හරියන්නේ නැහැනේ. ඒ නිසා කරුණු කාරණා සහිතව මේ ගැන කල්පනා කරන්න බුදුරජාණන් වහන්සේ තාම ලස්සන විස්තරයක් පැහැදිලි කරලා තියෙනවා ධර්මයේ. දැන් මේක අපිට ධර්මයේ ඒ කරුණු කාරණා එක්කව කරලා පිළිවෙලකට හදාගත්තාම තමයි මේ ටික ලස්සනට එන්නේ. දැන් මේක අපේ පින්නතුන්ට එකපාරටම පිළිවෙලකට හදාගන්න අමාරු නිසායි අපි ධර්ම දේශනාවකදී මෙච්චර පැහැදිලිව කියන්නේ මේ. දැන් බලන්න මිනිස්සෙක්
ඕනෑම සත්වයකුට වෙන්න පුළුවන් දේ මේකයි. දැන් සාමාන්‍යයෙන් ධර්මයේ පෙන්නනවා අපිට සාමාන්‍ය ජීවිතය අපි දැකලත් තියෙනවා. මිනිස්සෙකුට මේ ධර්මතාවයට මුහුණ දෙන්න වෙන ක්‍රමය. සමහර අය ඉන්නවා මෙහෙම. සමහරට ඉපදිච්ච දවස් ඉඳලා ඊටාම දරුණු අසනීපකම් වලින් පෙළෙනවා. දැන් අපි ඔය සමහර ආබාධිත නිවාස වලට එහෙම ගිහින් තියෙනවා. පින්කම් වලට ආශිර්වාද පින්කම් එහෙම වට. අපි දැකලා තියෙනවා අවුරුදු 30 40 තරුණියෝ ඉපදිච්ච දවස් ඉඳලා එහෙමම ඇඳට හේතු කරලා තියෙන්නේ. එයාගේ පිටිපස්ස පැත්තෙන් කොමඩ් එක හයි කරලා තියෙනවා. අපි විස්තර අහපුවාම මේ පුංචි කාලේ ඉඳලා මෙහෙමයි කියලා තමයි ඒ වෛද්‍යවරු ඒ උපස්ථායකයෝ කියන්නේ. ඒ අයගේ නෑදෑයෝ අම්මා තාත්තලා ඇවිල්ලා බලලා යනවා. මොන හරි කවවනවා. කටෙන් කෑම ටික දුන්නට පස්සේ විනාඩි 5-10ක් යනකොට අනිත් පැත්තෙන් ඒ මිනිස්සයා දන්නෙත් නෑ. මල පහ වෙනවා. අර වැසිකිලි පෝච්චියට වැටෙනවා. එච්චරයි ජීවිතේ. එතනින් එහා කිසිම දෙයක් ඒ ජීවිතේ ගොඩනගාපු දෙයක්වත් ගොඩ නගන්න පුළුවන් දෙයක්වත් නැහැ. එවැනි තත්ත්වවලින් ඉන්නවා මිනිස්සු. සිහි කල්පනාවක් නැහැ කොහොමවත්. ඊට සමහර අය මෙහෙමයි. කාලයක් හොඳට ජීවත් වෙලා ඉඳලා එකපාරටම අසනීප වෙනවා. අසනීප වෙලා ලෙඩ ඇඳට වැටුණාට පස්සේ ලෙඩ ඇඳේ හිත මෙහෙට පෙරලෙනවා විතරයි. එතනින් එහා මොකුත් නැහැ. එන්ටෙන්ට අමාරු වෙනවා. අතපය කපලා එතකොට ඇස් පේන්නේ නැහැ, කන් ඇහෙන්නේ නැහැ. ඊටාම දුර්වල වෙලා. අන්තිමට කොයිතරම් දුර්වල වෙලාද කියන්නේ තමන්ගේ කට දෙපැත්තෙන් වැක්කිරෙන කෙල ටිකවත් පාලනය කරගන්න පුළුවන් විදිහට තොල් දෙකවත් තමන්ට වසඟ නැහැ. දිව දත් ටික තමන්ට වසඟ නැති තැනටම එයා සවුත් වෙලා ගිහිල්ලා. ඊට පස්සේ මානසිකත්වයේ කොච්චර වැටලාද කියන්නේ මේ තමන් බලන්ට එන තමන්ගේ දරුවෝ කවුරු හරි කෙනෙක් බලන්ට එනවනම් මල මූත්‍රා පිට කරපු ටික අතෙන් අරගෙන ඒ ගුලි හදලා එන මිනිසුන්ට දමලා ගන්නවා. කටේ ගා ගන්නවා. බිත්ති වල ගන්නවා. ඇඳගෙන ඉන්න ඇඳුම් වල ගා ගන්නවා. කවන්න පොවන්න තව කෙනෙක් ඕන. කටට වතුර තේ හැන්දක් දැම්මොත් ඒක අනිත් පැත්තෙන් බිමට වැටෙනවා. ඒ තරමටම දුර්වල වෙලා මිනිස්සු ලෙඩ ඇඳවල් වල ඉන්නවා අපි දැකලා තියෙනවා. දැන් සමහර බලාගෙන ඉන්න මිනිස්සු කියනවා අනේ මේ මිනිස්සයා මැරිලා ගියා නම් මීට වැඩිය හොඳයි. මොකද ඒ මිනිස්සයාටත් මේක කරදරයක්, බලන් ඉන්න මිනිසුන්ටත් කරදරයක් කියලා. නමුත් එහෙම කාටවත් මරණේ ප්‍රාර්ථනා කිරීම අපිට ගැළපෙන දෙයක් නෙමෙයි. අකුසල් රැස් වෙන දෙයක්. දැන් භික්ෂුන් වහන්සේලාට නම් ඒක පරාජිකාවක් වෙන්න පුළුවන් දෙයක් කෙනෙකුට මැරෙන්න කියලා කියන එක. මරනවා එහෙම නැත්නම් මැරිච් එක හොඳයි කියලා වගේ කියන ඒවා. ඒ නිසා සාමාන්‍යයෙන් ධර්මයක් දන්න ඔබටත් ඒක ඒ තරම් සුදුසු නෑ කියන එක මතක තියාගන්න. මොකද මිනිස්සු එහෙම කේන්ති ආවහම කියන ඔය මිනිහා මැරිලා ගියා නම් ඉවරයි කියලා. නමුත් එහෙම කිසිම සත්වෙක්ගේ ජීවිතය අවසන් කිරීම පිළිබඳව තීරණ ගන්නට වචනයකින්වත් තීරණ ගන්නට අපිට අයිතියක් නැහැ. ඒකයි මෙතන බුදුරජාණන් වහන්සේ අවධානය කරන්නේ. කිසිම කෙනෙක් මැරෙම්වා කියලා ප්‍රාර්ථනා කරන්නවත් අපිට අයිතියක් නැහැ. එහෙම කළොත් ඒක දරුණු අකුසලයක්. ඒතර අපි හිතනවා මේ වතුර බොනවා කියලා ඔටුව මරනවා, තනකොළ කනවා කියලා හාව මරනවා. දැන් මේ දවස්වල ලෝකය කනවා කියලා මිනිස්සු මරනවද දන්නේ නැහැ ස්වභාව ධර්ම. එහෙම වුණොත් එහෙම කල්පනා කළොත්. ඒ නිසා එහෙම අපිට කිසිම කෙනෙක්ගේ ජීවිත ගැන තීරණ ගන්නට ජීවිතේ විශේෂයෙන් මේ මරණය කියන එක කියන්නේ ජීවිතය අවසන් කිරීම සම්බන්ධව තීරණ ගන්නට අයිතියක් නැහැ. ඒ නිසා පින්වත්නි දැන් එහෙම ලෙඩ ඇඳේ දුක් විඳ ඉන්න කෙනා දැක්කට අපි එහෙම ප්‍රාර්ථනා නොකළ යුතුයි. කොහොම වුණත් එහෙම භයානක විදියට අසරණ වෙලා අසනීපෙලා ඉන්න අයත් ඉන්නවා. ඔහොම ඉඳලා ඔන්න දවසක අර වෙනදා වගේ වතුර ටිකක් හරි දෙන්න එනකොට කට උල් කර දිව දික් කර ආපු ඒ මොකවත් සංඥාවක් නැහැ. එහෙ මේ බෙල්ල ඔළුව හරවපු ගතියක් නැහැ. සද්ද බද්ද මොකවත් නැහැ. අන්න එතකොට මිනිස්සු පොඩ්ඩක් කලබල වෙලා පපුවට අත තියලා බලනවා. බැලුවට පස්සේ අනේ සද්දේ පොඩ්ඩක් අර ඩඩක් ගන්න එක නම් අතට දැනෙනවා යන්තම්. වෙන කතාවක් බහක් මොකුත් නැහැ.
අන්න එතකොට සමහර අය පන්සල් වලටත් දුවගෙන එනවා අනේ හාමුදුරනේ අපේ අම්මට අමාරුයි ගොඩක්ම දැන් ඊයේ පෙරේද වතුර ටිකක් හරි බිව්වා දැන් නැහැ කියලා. අපේ තාත්තා දැන් හොඳටම අමාරුයි පිරිත් ටිකක්වත් කියමු කියලා. ඉතින් ඔන්න ස්වාමින්වහන්සේලා එක්කගෙන ගිහලා පිරිත් කියනවා. ඉතින් එහෙම අවසාන මොහොතේ එක එක ඒවා කරන මිනිස්සු ඉන්නවා. ඊළඟට ඔහොම ඉඳලා ඔන්න ඒ මිනිස්යාගේ බෙල්ල කඩාගෙන වැටෙනවා. බැලුවට පස්සේ වෛද්‍යවරුත් බලලා කියනවා දැන් නම් මෙයා ආයි හරියන්නේ නැහැ. දැන් ඉතින් අවසන් කටයුතු ලෑස්ති කරන්න කියලා. බලනකොට මැරිලා. තව සමහර අය ඉන්න ඔහොම අසනීප මොකුත් නැහැ. සාමාන්‍ය ඔබ අපි වගේ දෛනිකව කටයුතු කරගෙන ඉන්නවා. යාමී මිදුම් හිටුම් ඉරියව් පවත්වන කනවා බොනවා හැමදේම කතා බහ කරනවා. කාලා බීලා කතා බහ කරලා වාඩි වෙලා ඉන්න මිනිස්සු එකපාරටම කවුරුවත් දන්නේ නැහැ. පුටුවෙම බෙල්ල කඩාගෙන වැටෙනවා. කලබල වෙලා බලනකොට සීතල වෙලා ආයි ගොඩ ගන්න බෑ මැරිලා. මේකටනේ මරණය කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි අත්දැකලා තියෙන මරණය ඕක. අපි කියනවා ආරයත් මැරුණා මෙයත් මැරුණා. පින්වත්නි ඔන්න ඔය ක්‍රම දෙකට තමයි මේ ලෝකේ ඕනෑම කෙනෙක් මැරෙන්නේ. ඒ කියන්නේ මොකද්ද? එක්කෝ දරුණු විදිහට උපන්දා ඉඳලා හරි අසනීප වෙලා ඉඳලා එහෙම නැත්නම් හදිසියෙ හෝ අසනීප වෙලා ඉඳලා ඊටාම අමාරු තත්ත්වයට උනත් ඇවිල්ලා කෙනෙක් අඩු විදිහට මරණයටපත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සාමාන්‍ය ස්වභාවික විදිහට කටයුතු කරගෙන ඒ කියන්නේ කිසි වෙන අබල දුබලකමක් නැතුව හොඳ තත්ත්වෙන් ඉන්න කෙනා උන්න ගමන් මැරිලා වැටෙන්න පුළුවන්. ඔය අපි දැක්ක පහුගිය දවස්වල අන්තර්ජාලයට දාලා තියෙන පිට රටවල් වල මාධ්‍යවල ප්‍රවෘත්ති කිය ඉන්න තරුණ ළමයි ප්‍රවෘත්ති විකාශය යන අතරේ මැරිලා වැටෙනවා බිමට. යම් සම්මුඛ සාකච්ඡා වල මේ කතා බහ කර ඉන්න පිරිස සමහර රටේ තොටේ ප්‍රධාන වැදගත් අය කියලා කියන අය මේ කතා කර ඉන්න අතරේ මැරිලා පුටුවට වැටෙනවා ඇදගෙන. ඉතින් ඒ වගේ ඒකට ආයේ තනන්න නොතනක් නැහැ. ඔය විදිහටත් මිනිස්සු මැරෙනවා. එතකොට ඔය ක්‍රම දෙක තමයි තියෙන්නේ. එක්ක හොඳින් ඉඳලා මැරෙනවා නැත්නම් අසනීප වෙලා මැරෙනවා. ඕක තමයි අපි සාමාන්‍ය ඇස් දෙකෙන් දකින මරණය. පින්වත්නි මේකට ජාතියක් ආගමක් කුලයක් උගත් නූගත්කමක් ස්ත්‍රී පුරුෂ භාවයක් එතකොට බාල තරුණ මහලු කතාවක් මේ කිසිම දෙයක් මේකට අදාළ නැහැ. දැන් අද අපි නිකන් කතාවට කියනවනේ අපේ ජීවිතවල වයස සීමාවක් ගැන. දැන් පරමායුෂ කියලා අපි කියන්නේ අවුරුදු 80ක් 90ක් විතර ජීවත් වෙලා මැරුණොත් අපි කියනවා බොහොම හොඳයි පරමායුෂයක් භුක්ති විඳලා කියලා. එතකොට ඒ පරමායුෂ කියන සීමාව අපි හදාගත්ත එක සම්මතය. කියන්නේ අපි කාලයක් තිස්සේ බලාගෙන ඉඳලා සම්මත කරගන්නවා දැන් මේ කාලෙට අවුරුදු 100ට අඩුවෙන් තමයි මිනිස්සු මැරෙන්නේ. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ අවුරුදු 120ට සම්මත කරගෙන තිබුණා. හැබැයි බකුල මහරහතන් වහන්සේලා වගේ පින්වත් උත්තමයෝ අවුරුදු 160 ගාණක් ජීවත් වෙන අවස්ථා අපි අහලා තියෙනවා. ඒතකොට අපි අර සම්මත කරගෙන ඉන්නේ පොදු ධර්මතාවයක්. නමුත් ඊට වඩා වැඩියෙන් ඉන්න අයත් ඉන්නවා අඩුවෙන් ඉන්න අයත්. අදත් අපි දැන් 100ක් විතර කියලා සම්මත කරගෙන ඉන්නකොට 80 79 මේ වගේ කිට්ටුන අපි ආයක හොඳයි කියලා කියනවා. 100ක් විතර හිටියොත් ගොඩක් හොඳයි කියනවා. 110ක් හිටියොත් වඩා හොඳයි කියනවා. නමුත් මේ සම්මතයක් විතරයි. ලෝකයේ ස්වභාව ධර්මය මොකද්ද? උපන්නොත් යම් කෙනෙක් මේ ලෝකේ කොයි වෙලාවක හරි මැරෙන්න ඕන. ඒකට තැනක් නැහැ. වෙලාවක් නැහැ. හේතුවක් කියලා එකක් නැහැ විශේෂයෙන්. ඒ වෙලාවට ඉදිරිපත් වෙන ඕනෑම හේතුවක් මුල් වෙන්න පුළුවන්. එතකොට ඒක සාමාන්‍ය ස්වභාවිකව වෙන දෙයක්. එතකොට මේ ධර්මතාවය අපි ඔළුවේ තියාගෙන මොකද්ද උපන්න ඕනෑම කෙනෙක් ඕනෑම වෙලාවක මැරෙන්න පුළුවන් කියන කාරණේ ඔළුවේ තියාගෙන අපි ඉතින් රට අල්ලන්න ලෝකේ අල්ලන්න ගෙවල් හදන්න පාරවල් හදන්න ඡන්දේ ඉල්ලන්න ජනාධිපති වෙන්න අගමැති වෙන්න මැති ඇමතුරු වෙන්න එහෙම අදහස් අපි හැමෝගෙම ඔළුවේ තියෙනවා. මේවා ඉෂ්ට වෙනවද නැද්ද කියන එක වෙනම කතාවක්. බුදුරජාණන් වහන්සේ වදාලා ඔය කොයියම්ම හෝ ක්‍රමයකට ඕනෑම වෙලාවක කෙනෙක් මැරෙන්න පුළුවන්. අන්න ඒ මැරෙන වෙලාවට ඕනෑම කෙනෙක් අසරණ වෙනවා. අපි මේ දැන් මෙතනින් එහාට කතා කරන දහම් කාරණා ටික හරියට කල්ැතුව දැනගෙන හිටියේ නැත්තම් එයා අමාරු වැටෙනවා.
ඔන්න බලන්න ධර්මයේ පෙන්නනවා මේ මැරෙනවා කියන එක මොකද්ද? මේක කොහොමද මේ සිද්ධ වෙන්නේ? අපිට භෞතිකව අපිට S2කින් පේන දැකපු දේවල් ටික තමයි අපි කතා කළේ. නමුත් ඇතුලෙන් සිද්ධ වෙන්නේ මෙන්න මෙහෙම දෙයක් කියලා පෙන්නනවා. දැන් ඔහොම ඉන්න කෙනා අර අසනීප වෙලා හරි හොඳ තත්ත්වෙන් හරි ඉන්නකොට අපි වගේ මෙහෙම ඉන්නකොට අපි හැම කෙනෙක්ගේම ඇඟ ඇතුලේ ශක්ති විශේෂ 3ක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රධාන ශක්ති විශේෂ 3ක් තියෙනවා. ආයුස්මාච විඥානං කියලා ධර්මයේ පෙන්නන්නේ. ආයුෂයයි උෂ්ණයයි විඥානයයි. මේ ශක්ති 3 පදනම් කරගෙන තමයි අපි සත්වයක් හැටියට පුද්ගලයෙක් හැටියට මේ නැගිටලා ඉන්නේ. වැඩ කටයුතු කරගෙන කතා බහ කරගෙන මේ හැම සම්බන්ධයක්ම තියාගෙන. මේ ශක්ති 3 දැන් අපි ගමු ආයුෂය කියලා කියන එක සාමාන්‍ය සිංහලෙන් කිව්වොත් එහෙම අපි පණ ටික කියලා ගමේ ගොඩේ කතා කරන්නේ. අපේ පණ ටික ඇඟේ තියෙන. අපි නිකන් ගමු. අපි මේ ඉන්නකොට ඉනෙන් පහළ පණ නැතු වෙනවා. ඉනෙන් පහළ පණ නැති වුණොත් එහෙනම් මොකද වෙන්නේ? අංශභාගය හරි මොකක් හරි කියලා එකට නමකුත් දානවා. ඊට පස්සේ රෝද පුටුවේ තමයි යන්න වෙන්නේ. ආයේ යාට දෙපයින් නැගිටලා ගමනක් බිමනක් යන්න වැඩක් කරන්න බෑ. ඉනෙන් පල්ලෙහා පණ නැහැ. ඊළඟට අපි හිතමු අතක් පණ නැති වෙන එක පැත්තක්. ඔන්න ඒකටත් අර වගේ නමක් තියයි. ඒ අතින් ඒ අත උස්සන්න පෙරලන්න මොකුත් කරන්න බෑ. මේ විදිහට මේ පණ කියන ටික අපි සරලව තේරුම් ගත්තොත් අපේ ආයුෂ ටික කියන එක මුළු ශරීරේ පුරාම අස්සක් මුල්ලක් නෑර මේ ඇඟිලි පුරුකක් ගානේ මේ පුංචි රුධිර කේශ නාලිකාවක් ගානේ අපේ ඇඟේ තියෙන සෛලයක් ගානේ මෙන්න මේ පණ ටික තියෙනවා ආයුෂය කියන්නේ. ඒ තියෙන නිසා මේ විදිහට ශරීරය පවතිනවා. ඊළඟ එක තමයි උෂ්ණය. උෂ්ණය කියලා අපි කියන්නේ ඒකට ධර්මයේ කියන්නේ කර්මජ තේජෝ ධාතුව. අපි හැම කෙනෙක්ගේම ඇඟේ මේකත් අර වගේම අසම්මුලක් නෑර තියෙනවා. මේ කියන උෂ්ණත්වයේ ඇඟේ තියෙන මේ රස්නේ ගතිය මේක මම උදාහරණයක් කියන්නම්. අපි ඔය කෑමට අතුරුපසට හදන ජෙලි එකක් හදලා ෆ්‍රිජ් එකේ තියලා පැයකට දෙකකට පස්සේ අපි ගත්තාම මොකද? හොඳට ඝන වෙලා ලස්සනට ඒක තියෙනවා භාජනයේ හැඩයටම. අපි ඒක ගෙනල්ලා භාජනෙන් එළියට අරගෙන ජෙලි කුට්ටිය මේසයක් උඩ තියෙනවා. කිසිම ආධාරකයක් භාජනයක් නැතුව. දැන් මේක හරියට සීතල නිසා ලස්සනට මේක සෙලවි තියෙනවා. මස් කුට්ටියක් වගේ. ටික වෙලාවක් යනකොට මොකද වෙන්නේ? සීතල ගතිය ටික අඩු වෙන්න මේක දිය වෙන්න පටන් ගන්නවා. දිය වෙලා වතුර වගේ ගලාගෙන බිමට හැලෙන තැනටම යනවා. ඔන්න ජෙලි එකේ ස්වභාවය. ඒ සීතල ගතිය නැති වුනහම මොකද ඒක අර තත්ත්වයෙන් පවතින උපකාර වෙලා තියෙන්නේ සීතල. අපේ ශරීරයේ මේ තත්ත්වයෙන් පවතින උපකාර වෙලා තියෙන්නේ රස්නේ. මේ තත්ත්වයෙන් කියන්නේ අපේ මේ ශරීරයේ තියෙන මස් ලේ ටික මේ විදිහට පිළිවෙලකට විශේෂයෙන් මේ මස් ටික අඩි 5මාරක් විතර කෙලින් අතට උසට එකිනෙක මේ මස් කුට්ටි ටික උඩට පිහිටලා කෙලින් අතට තියෙන්නේ මේ රස්නේ ගතිය තියෙන නිසා. අර ජෙලි කුට්ටිය වගේ තමයි. මේ මස් ටික මේ අතට පිහිටලා අනිකුත් අවයව ටිකත් එක්ක එක්කව කරලා ලස්සනට මේක මේ පිහිටලා තියෙන්නේ. ඊට පස්සේ මේ හැමේ තියෙන වර්ණය මේවා වෙන්නේ ඒක තුවාලයක් අඩුපාඩුවක් වුණාම නැවත හැදෙන්නේ. මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ මේ අඩුම තරමේ මේ කන බොන කෑම ටික පවා පැසවලා ශරීරේ පුරා මේකේ පෝෂක පදාර්ථ ටික උරා ගැනීම වගේ දේවල්. මේවා අපි විද්‍යාත්මක කතාවක් මෙතන අවශ්‍ය වෙන්නේ නැහැ. මේ සියලු දේවල් ක්‍රියාත්මක වෙන්නේ මේ රස්නේ ගතිය ඇඟේ තියෙන නිසා. කොටින්ම කියනවා නම් අපේ මේ ඇඟේ තියෙන ලේ ටික වතුර වෙන්නේ නැතුව මේ මස් ටික දිය වෙන්නේ නැතුව මේ තත්ත්වෙන් පවතින්නේ මේ කියන කර්මජ තේජෝ ධාතුව. එහෙම නැත්නම් මේ උෂ්ණ රස්නේ ගතිය තියෙන නිසා. එතකොට මේ රස්නේ ගතිය බැරි වෙලා හරි අපේ ඇඟෙන් ඉවතට ගියොත් අයින් වුණොත් එහෙනම් මොකද වෙන්නේ? අර ජෙලි කුට්ටියට වෙච්ච දෙයම තමයි. අපේ ඇඟේ තියෙන මස් ටික ක්‍රමක්‍රමයෙන් දිය වෙන්න පටන් ගන්නවා. දැන් මේක හැබැයි අද කාලේ මිනිස්සෙක් මැරිච්ච ගමන් ඒ රස්නේ ගතිය නෑ ඕන දැන් දිය වෙනවා කියලා හොයන්න බෑ. අර බෙහෙත් වර්ග ගහලා ඒවා වේලනවනේ. එහෙම නැත්නම් ස්වභාවිකවම තියලා තිබ්බනම් ඉස්සර කාලේ අපේ ගම්වල එහෙම තිබුණා. අද වගේ කපලා කොටලා එම්බාම් කරනවා කියන ඒවා කරන්නේ නෑනේ. ඒ කාලේ මිනිස්සෙක් මැරුණොත් එහෙම ඉස්සර වෙලාම කොණ්ඩේ රැවුල කපලා පිළිවෙලකට සකස් කරනවා. ඊට පස්සේ හොඳට නාවනවා. නාවලා අලුත් ඇඳුමක් අඳිනවා. අඳලා
අතපය සකසුරුවම් කළා ඒ කාලේ හැටියට ඇඳක හරි ඇඳකට පැදුරක් ඉටි කොලයක් මොකක් හරි දාලා ඒක උඩින් හරි එහෙම නැත්තම් සාමාන්‍යයෙන් එහෙම දෙයක්වත් නැති තැනක නම් මැස්සක් හදලා ලී පතුරු වලින් ඒක උඩ හරි තියනවා. තියලා ඔන්න මහජන ප්‍රදර්ශනේ. දැන් මිනිස්සු එනවා අවසන් ගෞරව දක්වනවා යනවා. අපි හිතමු උදේ 9ට විතර මැරුණේ කියලා. හවස 2-3 විතර වෙනකොට ඔන්න සෙල්ලම පටන් ගන්නවා. පින්වත්නි මේ අපේ ඇඟේ උඩ තියෙන හැමේ ටිකක් හයියයි. ටිකක් ඒ ඝනකමයිනේ ඕන දෙයකට ඔරොත්තු දෙන විදිහටනේ තියෙන්නේ. හැබැයි මේ ඇඟ ඇතුලේ තියෙන හැමේ එහෙම නැත්නම් ඒකට කියන මස් ටික ඒ ටික එච්චර හයිය නැහැ. ඒ ටික හරි සියුම්. අර මේ උඩ මතු පිට තියෙන හැමේ ටිකක් හයිය නිසා ටික වෙලාවක් අල්ලගෙන තියෙනවා. හැබැයි ඇඟ ඇතුලේ තියෙන ටික බොහොම සියුම් නිසා ඒක සියුම් කියන්නේ අපිට තේනවා රස්නේ පිට උණු වතුර ටිකක් බිව්වොත් කොච්චර වේදනාවක්ද. උගුරකට පිච්චිලා මේ බඩ ඔක්කොම දාගෙන යනවා පපුවත් එක්ක. ඒ දැවිල්ල දැනෙන්නේ අර ඇතුළ සියුම් නිසා ඒ රස්නෙට පිච්චෙන තැම්බෙන ගතිය අපිට දැනෙනවා. එතකොට මොනවා හරි දැන් මිරිස් හැරට කෑමක් කෑවත් දවසක් දෙකක් යනකම් ඔළුවේ කැක්කුමයි බඩ දැවිල්ලයි. නමුත් මේ අතේ පයේ මිරිස් ගෑවුනාට එහෙම වෙන්නේ නැහැ නේ අපිට. පොඩි වෙලාවකදී ඒක ඉවරයි. අර ඇතුළ සියුම් නිසා ඒ සංවේදී ගතිය වැඩි. අන්නේ ඇතුලේ සියුම් මස් ටික කලින්ම දිය වෙනවා. ඒ දිය වෙලා මොකද වෙන්නේ? කන් දෙකේ සිදුරු දෙකෙන් ඔන්න ඉස්සරලාම එනවා එළියට. ඊට පස්සේ නාස්පුඩු දෙකෙන් එළියට ටිකක් එනවා. ඇස් කුහර දෙකෙන් ටිකක් එළියට එනවා. කට දෙපැත්තෙන් ටිකක් එනවා. මූත්‍රා මාර්ගයෙන් තව ටිකක් එනවා. ගුද මාර්ගයෙන් තව ටිකක් එනවා. තියෙනවා මෙතන දොරවල් 9ක්. 9 දොරෙන්ම ඕජස් ගලන්න පටන්. ඒවට ඕජස් කියලා කියන්නේ. අර ඇතුලේ තියෙන ටික දිය වෙලා එළියට එනකොට ඉස්සර ඒ වෙලාව කලාව දන්න පරණ මිනිස්සු මොකක් හරි භාජනයක් අරන් ගිහිල්ලා ඒ ඇඳ යටින් ගිහින් තියෙනවා. ටික වෙලාවක් යනකොට ඇඳ මේ මොකක් හරි ඇතිරිල්ල දිගේ ගලාගෙන ඇවිල්ලා චොර ගාලා අර භාජනෙට එක්කහුව වෙනවා ජරාවට. මිනිසුන්ට හොඳට මේ ජීවිතවල ස්වභාවය තේරුම් ගන්න පුළුවන්කම ඒ කාලේ තිබුණේ ඒකයි. මොකද ඒව ඇස්පන අපිට පේන්න තියෙනවා. අද එහෙම නැහැ. අද මලමිනිය බෝ හිටියට වැඩි ලස්සනට පිළිවෙලට සරසලා තියෙනවා. කාටවත් අනිත්‍ය දුක්ඛ අනාත්ම මොකවත් එහෙම මේ මරණානුස්මෘතියක් එන්නේ නැහැ අද මල ගෙවල් වලට ගියාම. ඒ නිසා ඒ කාලේ එහෙම ඒ මොකද්ද මං අර කිව්වේ ඇඟේ තියෙන උස්නේ ගතිය තියනකම් මේක පවතිනවා නැති වෙච්ච ගමන් දිය වෙනවා. සාමාන්‍ය අපේ ඇඟේ මේක තියෙනවා. රස්නේ ගතිය දැනට තියෙනවා. ඊළඟට විඥාණය. ආයසේ උස්නේ විඥාන. විඥානය කියන එක අපි ධර්මදේශනාවලදී පහුගිය කාලේ ගොඩාක් විස්තර කරලා තියෙනවා. ඒක බැරෑරුම් කාරණයක්. නමුත් විනාඩියකින් දෙකකින් අපිට ලැබෙන කාලේ හැටියට විස්තර කළොත් විඥාණයෙන් තමයි අපි මේ සියලු දේ හඳුනාගන්නේ. දැන් හිතන්න අපේ ඔළුව කවුරු හරි අත ගන්නවා. බොහොම මට සිලිටුවට අත ගන්නවා. අපිට හරි සනීපයි. පොඩි වේදනාවක් එහෙම ඔළුවේ තිබ්බනම් ඒකත් නැති වෙලා ගිහලා S2 පිය වේගන යනවා. සනීපෙට. හරි සැපයි කියලා අපි ඒකට කියනවා. අපි බඩ අතක ගා ඉන්නවා නිකන් ඉන්නකොට. සමහර මිනිස්සුන්ගේ අතේ අල්ලේ රේකත් ගෙවිලා තියෙන්නේ. කියන්නේ වැඩක් මොකවත්ම නැහැ. ওই බඩ අත ගන්න එක විතරයි කරන්නේ. එතකොට ඒක හරි සනීපයි. දැන් අපි ගමනක් බිමනක් ගිහලා මහන්සි පිට ඇවිල්ලා එනකොට කකුල් කැක්කුමයි. කවුරු හරි කෙනෙක් කකුල් දෙක අත ගන්නවා නම් තෙල් බෙහෙත් ටිකක් ගන්නවා නම් හරි සනීපයි. අනිත් සැපයි කියලා අපි ඒකට කියනවා. ඒ අත ගන්න එක ශරීරයේ කොහෙන් අත ගෑවත් අපිට හරියට ඒක සනීපයක් විදිහට සැප වේදනාවක් විදිහට අපිට දැනෙනවා. ඊළඟට පොල්ලක් අරගෙන ඔළුවට ගැහුවොත් එහෙම අර ඉස්සල්ලා වගේ නිින්ද යන සනීප ගතියක් එන්නේ නැහැ. හරි වේදනාවක්. ඒ වේදනාව දුක්ඛ වේදනාවක්. ඉස්සල්ලා සැප වේදනාවක්. අනේ මගේ ඔළුවට ගැහුවා නේද? අනේ මට ඉන්න බෑ කියලා ඔන්න වේදනාව. බඩට පිහියකින් අනිනවා. අර අතක ගා ඉන්නකොට වගේ සනීප නැහැ. කකුලේ කට්ටක් කැනෙනවා. විදුරු කට්ටකට කැපෙනවා. අර වගේ සනීප නැහැ. සතෙක් කනවා. සනීප නැහැ. වේදනාව. ඒ වේදනාව දුක්ඛ වේදනාව. ඉස්සරල එක සැප වේදනාව මේ දැන් දුක්ඛ වේදනාව. ඔන්න අත ගෑවා ඔන්න පොල්ලකින් ගැහුවා. මේ දෙක අපේ ශරීරයේ කොතන සිද්ධ වුණත් අපිට වහාම දැනෙනවා. ඒ දැනෙච්ච ගම අපි හඳුනා ගන්නවා. ඔන්න අත ගෑවා. ඔන්න පිහියකින් ඇන්නා. මේ දෙක දැනෙන්නේ විඥාණයට. විඥානය කියන එක සරලව එහෙම තේරුම් ගත්තාම දැනට ඇති. පින්වත්නි ඔය ශක්ති තුන අපේ ඇඟ ඇතුලේ තියෙනවා. මේක තියෙනකන් ඔන්න පණ ඇතුව ජීවත් වෙලා ඉන්නවා කියලා අපි කියනවා. ධර්මයේ පෙන්නනවා දවසක් එනවා කියනවා මෙහෙම. මේ ශරීරයේ පුරාම පැතිරලා තියෙන මේ ශක්ති විශේෂ තුන
යටිපතුල දිහා ඉඳලා උඩ අතට ඇදෙන්න පටන් ගන්නවා. උඩ අතට ඇදලා ගන්නවා. මේ අදින එකට අපි ගම්වල කියන්නේ පණ අදිනවා කියලා. ඔය මරණාසන්න වේදනාව කියලා කියන්නේ ඔන්න ඕකත් එක්ක එන්නේ වේදනාව. දැන් පොඩි කට්ටක් කනුනහම ඇදුම් දෙනකොට පැසවපුවාම තියෙන අමාරුව අපි දන්නවනේ. මේක එහෙම නෙමෙයි, මුළු ශරීරයේ පුරාම තියෙන ශක්තියක් මේ ඇදින්නේ. එතකොට එන වේදනාව අපිට වචන වලින් කියන්න බෑ. මරණාසන්න වේදනාව. ශරීරයේ යට කොටසින්ලා උඩ අතට මේ ශක්තිය උන ඇදලා ගන්නවා. මේ ඇදිල්ල පින්වත්නි තප්පරයක් දෙකක් පැයක් හමාරක් වෙන්නත් පුළුවන්. දවසක් දෙකක් වෙන්න පුළුවන්. සති ගණන් වෙන්න පුළුවන්. මාස ගණන් වෙන්න පුළුවන්. අවුරුදු 10 15 අදින අවස්ථාත් තියෙනවා. ඒක එකිනෙකාගේ කර්ම ශක්තිය වල හැටියට තියෙනවා. කොහොම වුණත් මේ ඇදිල්ල නම් අපි කවුරුත් අදිනවාමයි. ඇදලා උඩ අතට අරගෙන දවසක් එනවා කියනවා ඔළුව පැත්තෙන් එළියට මේ ශක්ති තුන දානවා. ඒකට කියන්නේ චුද්ධෝ අපේත විඥානෝ. අර විඥානය ඇතුළු ශක්ති තුන චුද්ධෝ කියන්නේ නිරුද්ධ වුණා. ඒ කියන්නේ ශරීරයෙන් එළියට වෙන් වෙලා ගියා. ඊට පස්සේ නිරත්තංව කරිංගලං. දිරච්ච දරලියක් වගේ අපේ ශරීරය දඩස් ගහලා බිමට වැටෙනවා. ඔන්න ඕකට තමයි මරණය කියලා කියන්නේ. ඔන්න ඔය මූලිකව ටික විතරයි අපිට ඇහැට පේන්නේ. අර ඇඟ ඇතුලේ අදින ඇදිල්ල මේ ශක්ති තුනක් ඇඟ ඇතුලේ තියෙනවා. මේවා තමයි අදින්නේ. ඒක පේන්නේ නැහැ. දැන් මේ ධර්මයත් එක්ක ඉගෙනගෙන කල්පනාවෙන් බලාගෙන හිටියොත් තමන්ගේ ඇදිල්ල හරි තමන්ට තේරුම් ගන්න පුළුවන්. ඇදගෙන බිමට වැටෙන එක විතරයි අපිට භෞතිකව පේන්නේ. මැරුණා කියලා කියන්නේ ඔන්න ඕක. පින්වත්නි ඔය මැරෙන පුංචි වෙලාව ඇතුලේ සිද්ධ වෙන දේවල් ගොඩාක් තියෙනවා. අන්න ඒ දේවල් ටික තමයි අපි දැනගෙන ඉන්න ඕන. බුදුරජාන් වහන්සේ පෙන්නනවා. මේක නවීන විද්‍යාවෙත් අපිට පෙන්නනවා. මේ විදිහට මෙහෙම ඇදලා උඩට අරගෙන එළියට දාන මේ අවසාන මොහොතේ ඒ කෙනාට මේ ලෝකේ තියෙන දේවල්. ඒ කියන්නේ අපි මේ ඉස්සරහා පැත්තේ වෙලා කතා බහ කරන ඒවා, පිරිත් කියන ඒවා, දාන දෙන ඒවා ඇහෙන්නේ නැතු වෙන්න පුළුවන්. පේන්නේ නැතු වෙන්න පුළුවන්. දැනෙන්නේ නැතු වෙන්න පුළුවන්. මොකද අර වේදනාවත් එක්ක සියලු ඉන්ද්‍රියන් දුර්වල වෙලා තියෙනවා. අඩපණ වෙලා තියෙනවා. ඇස් දෙක තියෙනවා, කන් දෙක තියෙනවා. නමුත් වැඩ කිරිල්ලේ අඩුපහඩු තියෙනවා. ඒ අර වේදනාවත් එක්ක. මොකද ඒ වේදනාවට මානසිකත්වය හැරවුනහම අනිත් ඒවා දැනෙන්නේ නැහැ. එතකොට අර උඩට අදින වෙලාවට එයාට දැනෙන එකම දේ තමයි දැන් නම් මට විශේෂ දෙයක් වෙන්න යන්නේ. මට වෙන්න යන්නේ මේකයි. මගේ මෙච්චර කල් කවලා පොවලා නාවලා බෙහෙත් කරලා හදාගත්ත මගේ මේ ශරීරය මට දැන් නැති වෙන්නයි යන්නේ කියලා යාට තේරෙනවා. ඔන්න ඕක තේරෙනවා. ඕක තේරෙනකොට ධර්මයේ දන්නේ නැති කෙනා කලබල වෙනවා. ඔළුව ගලේ ගහ ගන්න හදනවා. අතෙන් පයෙන් මුකුත් කරගන්න බැරි වුණාට මානසික ලොකු වදයක් විඳිනවා. ඇයි මේ මොකද්ද වෙන්නේ දැන්? නියපොත්තක් කැඩුනහම කොච්චර හිතේ අමාරුවක් තියෙනවද කියලා ඔබ දන්නවනේ. එක දතක් හෙලවි තියෙනකොට කොච්චර අමාරුද කියලා ඔබ දන්නව. කෙස් ගහක් ගැලවිලා පනාවට එනකොට හිතේ වේදනාව දන්නවනේ. එහෙමනම් මුළු මේ අඩි 5මාරක් විතර උස, අඩි 1මාර 2 3 පළල සම්පූර්ණ ශරීරය දැම්මට නැති වෙන්න යන්නේ කියලා දැනනකොට ලොකු වේදනාවක්. ඒක අපිට වචන වලින් කියන්න බෑ. ඊළඟට යාට දැනෙනවලු මෙච්චර කල් මන් නොකා නොබී හරි හම්බ කරලා එක්කව කරගත්ත වස්තුව දැන් මට නැති වෙන්න යන්නේ. මේක මට නැති වෙනවට වඩා තව කාට හරි අයිති වෙන එකනේ ප්‍රශ්නේ. ඒ වේදනාව ඉවස ගන්න පුළුවන් වෙයි කියලා හිතනවද? අපි ගඟට මොහොතට දැම්මත් කාටවත් දෙන්නේ නැහැ කියලානේ අපි රැස්කලේ. දැන් දෙන්න වෙලා. කැමැත්තෙන් වුණත් අකමැත්තෙන් වුණත්. ඊළඟට මෙච්චර කල් ආදරෙන් හදා වඩාගත්ත ස්වාමියා, බිරිඳ, දරුවෝ, ඥාතිවරු ටික මට දැන් අහිමි වෙන්න යන්නේ. පියේහි විප්පයෝගෝ දුක්ඛෝ. තමන් ප්‍රිය කරන පුද්ගලයන් සහ වස්තුන් මේ සියල්ල මට දැන් අහිමි වෙන්න යන්නේ කියලා එයාට දැනෙනවා. ඒ වේදනාව කොච්චරද කියලා ප්‍රියයන් වැඩිපුර ඉන්න ඔබ දන්නවා. දැන් අපට ප්‍රියයන් නැහැනේ කවුරුවත්ද? වැඩි. හැමෝම සාමාන්‍ය විදිහට ඉන්නව එච්චරයි. ඕනවට වැඩි ප්‍රියයන් ලං කරගත්ත ඔබ දන්නවා ප්‍රියයන්ගෙන් වෙන්න තියෙන අමාරු. දැන් මේ දවස්වල ගම් වල, ගෙවල් වල හිර වෙච්ච අය දන්නවා තමන්ගේ ප්‍රියයෝ වෙනත් ගම් වල, වෙනත් ගෙවල් වල හිර වෙලා ඉන්නකොට කොහොමද කියලා. ඔය නිරෝධායන මධ්‍යස්ථාන වල මුත් හොරෙන් පැනලා යන්නේ මේ ප්‍රියයන් නැතුව ඉන්න බැරුවනේ. ඒ දවස් 14 ඉන්න බැරි නම් දැන්
මේ ආත්මෙටම මට දැන් මේ ප්‍රියෝ ටික නැති වෙනවා කියලා දැනෙනකොට කොච්චර වේදනාවක් තියෙද? ඒක සෙල්ලම් වෙන්නේ නැහැ වැඩි. ඊළඟට යාට දැනෙනවලු මේ මම දැන හඳුනාගත්ත හුරු පුරුදු කරගත්ත ලෝකයේ සමාජයේ දාලා මට දැන් අලුත් ලෝකයකට යන්න වෙනවා. අන්න එතකොට එන පාළුව තනිකම බය සැකය මේ ඔක්කොම එයාට වද දෙනවා. මේ ඔක්කොම වේදනා එක්ක අර ශරීරයේ යට ඉඳලා උඩ අතට ඇඟ ඇතුලේ තියෙන අර පණ ටික ඇදලා ගන්නකොට එන වේදනාව. කායික වේදනාවයි මානසික වේදනාව. මේ දෙකම එක්කහුව වෙනකොට මනස සම්පූර්ණයෙන්ම අවුල් වෙනවා. ඒ කියන්නේ මානසිකව එයා පිරිහෙනවා. ඒකට අපි ධර්මයේ කියන්නේ සිහි කල්පනාව නැති වෙනවා. සිහි විකල් වෙනවා. සිහි විකල් වුණාට පස්සේ කරපු පින්කම් ගැන කියලා වැඩකුත් නැහැ, දාන දීලා වැඩකුත් නැහැ, පිරිත් කියලා වැඩකුත් නැහැ. එයාට ඒවා තේරෙන්නේ නැහැ. මේ විදිහට මානසිකව පිරිහිච්ච කෙනාට අපි දැන් ඔය එක එක දේවල් කර කර ධර්මය අහන්න සැලැස්සුවට අරමුව කළාට ඒක සාර්ථක වෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාන් වහන්සේ වදාළේ කල්ැතුව මේක මේ හොඳට පණ පිටින් ඉදිරි තේරුම් අරගෙන කල්ැතුව ධර්මයේ පුහුණු කරන්න නිතර. සිල්වත් වෙන්න, ගුණවත් වෙන්න. විශේෂයෙන් උන්වහන්සේ පෙන්නන ওই පංච සීක බල වගේ ධර්ම. සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා වගේ ධර්මතා නිතර ජීවිතේ පුරුදු කරන්න. ශ්‍රද්ධාව අපි දන්නවා බුදුරජාණන් වහන්සේගේ අවබෝධයෙන් පටන් ගත්තාම තුනුරුවන් කෙරෙහිම පැතිරලා යන අචල ශ්‍රද්ධාවක් ඇති කරගන්න. අපි ගිය සතියේ ධර්මදේශනාවේදී මේ ශ්‍රද්ධාව ඇති කරගන්න විදිහ විස්තරාත්මකව කියලා තියෙනවා. ඊට පස්සේ සීලය. අපි මේ පංච සීලයේ ඉඳලා ඒ සමාජ ගුණ ධර්මයේ ඉඳලා ඉහළට අපි යන අදි සීල සංඛ්‍යාත ක්‍රම තියෙනවා අපේ ධර්මයේ. ඒ සියල්ල මනවින් ක්‍රමක්‍රමයෙන් පුහුණු වෙමින් ආරක්ෂා කිරීම. ඊට සුත දැන් මේ දේශනාව වුණත් මේ වෙලාවේ මෙහෙම අහලා තියාගත්තාම කවදා හරි දවසක මේක අනිවාර්යයෙන්ම ප්‍රයෝජනවත් වෙනවනේ. දැන් මේක ජීවිතේට අපි දැනගෙන හිටියේ නැහැනේ. දැන් මේක අහගත්තා අපි. මේ සුතය එහෙම නැත්නම් මේ ධර්මයේ නිතර ඇසීමේ තියෙන වටිනාකම. මේක නිතර සීක බල ධර්මයක් හැටියට පුරුදු කරන්න කියනවා. සුත කියන එක මේ ධර්ම ශ්‍රවණේ. ඊට පස්සේ ත්‍යාගය, පරිත්‍යාග සීලිකම. ඊට පස්සේ ප්‍රඥාව. මේ ධර්මය තමා තුළින් දකින්න ස්වභාවය. මේ ටික අපිට අද ලැබෙන කාලයත් එක්ක විස්තර කරගන්න කාලෙ මදි. ඒ නිසා අපි ඊළඟ සතියේ ධර්මානුශාසනාවේ මේ අවසාන කොටස, ඒ කියන්නේ මරණාසන්න ජීවිතයත් මරණයෙන් පස්සේ ඉතුරු කොටසත් මේක සුඛිත මුදිත කරගන්නේ කොහොමද කියන ධර්මපරියායත් එක්ක වැඩි විස්තර තවත් ධර්ම දේශනාවකින් සාකච්ඡා කරමු. දැනට අද ධර්ම දේශනාව අවසන් වෙන මේ මිනිත්තු කීපේ මේ ටික මතක තියාගන්න. මේ පංච සීක බල ධර්ම ටික මනවින් පුරුදු පුහුණු කරගත්ත කෙනාට මේ අවසාන මොහොතේ බය නැතුව, සැකයක් නැතුව, කඩා වැටෙන්නේ නැතුව නිර්භීතව එකට මුහුණ දෙන්න පුළුවන්. අනිත් සියලු දෙනා ආසරණ වෙනවා. අනිත් සියලු දෙනා අනාථ වෙනවා. කිසිම කෙනෙකුට ඒ පුද්ගලයා ආයේ බේරගන්න බැරි තැනට යා වැටෙනවා කියන එක බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙනවා. එහෙමනම් මේ කාරණා ටික මෙතනින් මතක තියාගෙන අපි නැවත ඉතුරු දිගුවක් හැටියට මේ දේශනාවම ඊළඟ සතියේ වඩා විස්තර ඇතුව අනිකුත් කාරණා ටික ශ්‍රවණය කරන්න ඔබ මතක තියාගන්න. මේ දහම් කාරණා ටික ඔබට හොඳින් මතක හිටීවා. ඔබේ ජීවිතයේ අවශ්‍ය මොහොතේදී ඊටමත් ඉක්මනින් මෙනෙහි කරගන්න අවශ්‍ය වාසනාව පහළ වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම පින්වත්නි, අද මේ උදාාරතර පින්කම රට ලෝකේ පුරාමින් ඔබට ශ්‍රවණය කිරීමේ වාසනාව ලබා දෙමින් පින්බර දහම් දායකත්වයේ දක්වන පිරිස සිහි කරලා අපි පින් දෙන්නයි සූදානම් වෙන්නේ. අද මේ උතුම් පින්කමට දායකත්වයේ දරනවා කොටුගොඩ යාගොඩ මුල්ල කොළඹ පාර විජිත නිවසේ පදිංචි පින්වත් අශෝකා ජයරත්න මහත්මිය. එතුමිය බලාපොරොත්තු වෙනවා 2018 4/26 දින මියගිය එස් රොසලින් ප්‍රනාන්දු පින්වත් මෑණියන්ටත් අවුරුදු 48කට පෙර මියගිය එස් කරෝලිස් ප්‍රනාන්දු දයාබර පියතුමන්ටත් කිරිවත්තුඩුවේ විසූ චාර්ලිස් ප්‍රනාන්දු සීයා, කැරලයින් ප්‍රනාන්දු ආච්චි, සයිමන් සේනාදීර, එරිස් ප්‍රනාන්දු, ලයනල් මුණසිංහ කියන තමන්ගේ ඥාති ඒ මාමාවරුන් ඇතුළු ඒ සියලුම ඥාතීන්, ඒ වගේම සුසිලා මුණසිංහ පුංචි අම්මා ඇතුළුව ඒ පවුල් වලට සම්බන්ධව මියගිය සියලුම ඥාති මිත්‍රාදීන්ට පරලොව වශයෙන් පින්පෙත් අනුමෝදන් කරන්ට, ඒ අයට සසර දුකින් අත මිදී උතුම් නිවනින් සැනසීම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්ට අශෝකා ජයරත්න මහත්මිය කල්පනා කළා තියෙනවා.
ඒ වගේම පවුලේ සුජීවත් වෙන්න සෑම සියලු දෙනාටත් තමන්ටත් දේශකයන් වහන්සේ හැටියට අපටත් ධර්ම දේශනාව ශ්‍රවණය කරපු රට ලෝකයේ පුරාම ජීවත් වෙන සියලුම දෙනාටත් net fm ආයතනයේ කාර්ය මණ්ඩලයටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ ප්‍රාර්ථනා කළා තියෙනවා. ඒ හැම දිනාටම සසර දුකින් අත මිදෙන්න මේ පිනත් උපකාර වේවා කියලායි අදිෂ්ඨාන කළා තියෙනවා. එහෙමනම් කොටුගොඩ යාගොඩ මුල්ල කොළඹ පාර විජිත නිවසේ පදිංචි අශෝකා ජයරත්න පින්වත් මහත්මියගේ අදහසේ හැටියට තමන්ගේ නමින් මිය පරලොව තිබුණු මව්පියන් ඇතුළුවේ නම් සඳහන් කළ ඥාතීන් ප්‍රධාන ඔබ අපි හැමදෙනාගේම නමින් මියගේ ඥාතීන්ට මේ පින් ලැබේවා. ඒ අයගේ සසර ජීවිත සූපත් කරගෙන ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිවනින් සැනසීම උදා කරගනිත්වා. සුජීවත් ඉඳගෙන පින්කමට දායකත්වයේ ගන්න අශෝකා ජයරත්න මහත්මිය ප්‍රධාන ඒ පවුලේ සියලු දෙනාටත් ධර්ම ශ්‍රවණය කරපු රට ලෝකේ පුරාම ජීවත් වෙන ඔබ අපි හැම දෙනාටත් දෙවියන් සහිත සියලු ලෝක සත්‍යයට මෙලව ජීවිතයේ ධර්මාවබෝධයේ සැලසේවා. කායික මානසික සුවය නිදුක් නිරෝගීතාවයේ සැලසේවා. පරලොව ජීවිතත් සුවපත් වේවා. සසර දුකින් අත මිදී උතුම් මහා මහ නිවනින් සැනසීමේ වාස්‍ය වාසනාවත් උදා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං චිරන් රක්칸තු ධම්ම දේශනං චිරන් රක්칸තු ත්වං සදා. දිනෙන් දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදුදහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නිර්පාරමිතාව ධර්ම දක්ෂිනා අද ධර්ම දක්ෂිනාවට වැඩමකොට වදාළ කඩවත මංකඩපාර විජයමාවත දහම්නද ධර්මාශ්‍රමේ නිර්මාතෘ සද්ධර්ම වාගීශ්වර විචිත්‍රභානේ පූජ්‍ය කොළඹිස්සේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.